සාදු 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 නමස්කාර වේවා බුදුරුවනට සැමදා බුදු හිමි සරණ යමි නමස්කාර වේවා දම්රුවනට සැමදා සදහම් සරණ යමි නමස්කාර වේවා සංඝරුවනට සැමදා මහා සංඝ සරණ යමි නමස්කාර වේවා තුනුරුවනට සැමදා තිසරණ සරණ යමි සාදු 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 අපගේ ගුරු දේවෝත්තම වූ කල්යාණ මිත්‍ර වූ පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට අප හැම දිනාගේ ගෞරව ආදර නමස්කාරය වේවා සාදු 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 ශ්‍රද්ධාවන්ත වාසනාවන්ත පින්වත්නි අපි මේ විදර්ශනා ධර්ම දේශනා මාලාවේ කතා කරමින් ඉන්නේ පංච උපාදානස්කන්ධය ගැන කියන එක මේ පින්වතුන් දැන් මම හිතන්නේ හොඳටම දන්නවා. පංච උපාදානස්කන්ධය ගැන කියවෙන දේශනා තමයි අපි සාකච්ඡා කරන්නේ. පින්වත්නි මේ විද්දී ලෝකයේම මහා වසංගතයකින් ඇලලී ඉන්න මොහොතක්. ඉදිරි වසංගත රෝගීන් වසංගතයෙන් බොහෝ පිරිස් මිය පරලෝ ගිහිල්ලා. තව කෝටි ගාණක් මිනිස්සු මේ වසංගතයට ගොදුරු වෙලා රෝගාතුරව සිටිනවා. ඒ වගේම වසංගත රෝගය නිසා පීඩාවට පත්වෙච්ච පිරිස රෝගීන් විතරක් නෙවෙයි. කෝටි ගණන් මිනිස්සු මේ වසංගතය නිසා පීඩාවට පත් වෙලා ඉන්නවා. එතකොට ඒක මිනිස්යාට සමහර විට මිනිස්සුන්ට දරා ගන්න අමාරුයි. සමහර අය අපිට ඔය දකිනවා ආරංචි වෙනවා. සමහර උදවිය මානසික හොඳටම වැටිලා මේ වසංගත රෝගී නිසා. ඒක ලංකාවෙත් මේ විදිහට වෙලා තියෙනවා. මේ රෝගී නිසා බොහෝ පිරිස් මානසිකව බොහෝ පීඩාවට පත් වෙලා ඉන්නවා. පින්වත්නි මේ කෙනෙක් මේ කය ලෙඩ වෙනවා කියලා මේක ලෙඩ වෙන කයක් කියලා අවබෝධ කරගන්න බැරි වීම නිසා ඒ ලෙඩේම ඒ රෝගයම සමහර විට උපාදාන කරගෙන ඒ රෝගීන්ම පීඩා විඳිනවා. ඒක වෙන්නේ මේ රෝගියන්ට ලක් වෙන ලෙඩ වෙන අසනීප වෙන කයක් ජීවිතයක් අපිට තියෙනවා කියලා නිතර කල්පනා නොකිරීම නිසා. ඉතින් මේ යුගයටත් බොහෝ ගැළපෙන දේශනාවක් අපි සාකච්ඡා කරන්න කල්පනා කළා. මේ සූත්‍ර දේශනාව අඩංගු වෙලා තිබෙන්නේත් සංයුත්ත නිකායේ 3 වෙනි පොත් වහන්සේ කන්ද සංයුත්තේටමයි. කන්ද සංයුත්තේ තියෙන පළවෙනි දේශනාව තමයි නකුල පිතු සූත්‍රය. ඒ නකුල පිතු සූත්‍රය තමයි අපි දැන් ඉගෙන ගන්නෙ. පින්වත්නි අපි ගොඩාක් කාල වේලාව සීමා සහිත නිසා බාහිර දේශනාවෙන් බාහිර කරුණු අපි ගොඩාක් කතා නොකර දේශනාවම අපි කතා කරන්න උත්සාහ කරමු. භාග්‍යතුන් වහන්සේ මේ දේශනාව දේශනා කරන කාලේ වැඩ සිටියේ භග්ගේසු විහෙරති සුන්සුමාරගිරේ බෙහෙසකලා වනි. භග්ග කියන ජනපදයේ
සුන්සුමාරගිර කියන ප්‍රදේශයේ බේසකලා කියන වනාන්තරයේ භාග්‍යතුන් වහන්සේ වැඩ සිටියේ. මේක මිගදායක්. කියන්නේ මුවන්ට අබේ භූමිය පිණිස වෙච්චි වනාන්තරයක්. අතකෝ නකුල පිතා ගහපති යේන භගවා තේන උපසංකමි. නකුල පිතා කියන අපි නකුල පිතා කියන නම බොහෝ කොට අහලා තියෙනවා දේශනාවල. ඉතින් මේ නකුල පිතා කියලා කියන්නේ වයසට ගියපු වයසක 100 කෙනෙක් නකුල පිතා කියලා කියන්නේ. ඒතර මේ නකුල පිතා ගෘහපතිතුමා භාග්‍යතුන් වහන්සේ මුණ ගැහෙන්න ආවා. භාග්‍යතුන් වහන්සේ මුණ ගැහෙනවල භාග්‍යතුන් වහන්සේට වන්දනා කරලා එකත් පසකින් වාඩි වුණා. එකත් පසකින් වාඩි වුණු නකුල පිතා ඒ ගෘහපතිතුමා බුදුරජාණන් වහන්සේට මේ විදිහට කියා සිටිනවා. අහමස්මි බන්තේ ජින්නෝ බුද්ධෝ මහල්ලකෝ අද්දගතෝ වයෝ අනුප්පත්තෝ. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මම දැන් ජින්නෝ දැන් දිරා ගිහිල්ලා. බුද්ධෝ කියලා කියන්නේ වෘද්ධ භාවයට පැමිණිලා. ඒ කියන්නේ වයසට ගිහිල්ලා. මහල්ලකෝ උන්ටම මහලුයි. අද්දගතෝ වයෝ අනුප්පත්තෝ වයසේ කෙලවරට ඇවිල්ලා දැන්. ආතුරකායෝ අබින්හා තංකෝ මගේ මේ දැන් හොඳටම මට ලෙඩ වෙනවා නිතරම වගේ. නිතරම රෝගී තත්ත්වයටපත් වෙනවා. අනිච්ච දස්සාවීකෝ පනාහම් බන්තේ භගවතෝ මනෝභාවනීයංච බික්ඛූණං. ස්වාමීනි ඉස්සර කලින් මං හොඳටමයි කය තියෙද්දි මට ශක්ති සම්පන්නව තියෙද්දි මම බොහෝ මනෝභාවනීය වූ මම ප්‍රිය කරන භික්ෂුන් වහන්සේලා මම නිතරම දැක්කා. ඒ භික්ෂුන් වහන්සේලා මුණ ගැහෙන්න මට යන්න පුළුවන්කම තිබුණා. ඒ භික්ෂුන් වහන්සේලා යන අතර මේ වඩින අතරමඟදී මම මුණ ගැහෙනවා. නමුත් ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ දැන් මම මහලුයි මම රෝගී නිතරම මේ කයට රෝග පීඩා වැළඳෙනවා. මම දැන් වයස කෙලවට පැමිණලා ඉන්නේ. මම දැන් දි รา ගිහිල්ලා තියෙන්නේ. ස්වාමීනි ඒක නිසා ඒ ඉස්සර වගේ කලින් වගේ ඒ මනෝභාවනීය භික්ෂුන් වහන්සේලා මට නිතර දකින්න ලැබෙන්නේ නැහැ. අනිච්ච දස්සාවි. ඒ නිතර දකින්න ලැබෙන්නේ නැහැ. ඕවතතුමන් බන්තේ භගවා අනුශාසතුමන් බන්තේ භගවා යම් මමස්ස දීඝරත්තං හිතාය සුඛායාති. ඒක නිසා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මට දීර්ඝ කාලයක් හිතසුව පිණිස පවතින විදිහට භාග්‍යතුන් වහන්සේ මට අනුශාසනා කරන සීක්වා අවවාද කරන සීක්වා කියලා බුදුරජාණන් වහන්සේ ඉල්ලා සිටියා. එතකොට මේ වයසකට ගියපු 100 කෙනෙක් ඇවිල්ලා කියනවා බුදුරජාණන් වහන්සේට ස්වාමීනි මම කලින් හොඳට මේ භික්ෂුන් වහන්සේලා අතර මුණ ගැහුණා. භික්ෂුන් වහන්සේලාත් එක්ක කතා කරන්න මට ලැබුණා. නමුත් ස්වාමීනි මම දැන් වයසයි මම දැන් හොඳටම මහලු වෙලා මගේ දැන් ශරීරයේ දි รา ගිහිල්ලා තියෙන්නේ. ජීවිතයේ අවසාන කාලයට පැමිණිලා මට දැන් නිතරම රෝගාතුර වෙනවා මම. ඉතින් ස්වාමීනි ඒක නිසා මට දැන් ස්වාමීන් වහන්සේලාත් නිතර මුණ ගැහෙන්න බෑ. නිතර මුණ ගැහෙන්නේ. ඒක නිසා ස්වාමීනි මට දීර්ඝ කාලයකට යහපත පිණිස භාග්‍යතුන් වහන්සේ මට අවවාද කරන්න අනුශාසනා කරන්න කියලා මේ ඉල්ලා සිටියේ. ඊපස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒවමේතං ගහපති ඒවමේතං ගහපති. ගෘහපති එක එහෙමමයි. ගෘහපති එක එහෙමමයි. ආතුරෝ භයං ගහපති කායෝ අණ්ඩ භූතෝ පරියෝනද්දු. ගෘහපතිය මේ කය ආතුරෝ භයං නිතරම රෝග භයෙන් යුක්තයි. රෝග වැළඳෙන ස්වභාවයෙන් යුක්තයි මේ කය. අණ්ඩ භූතෝ අණ්ඩ කියලා කියන්නේ බිත්තරේට බිජුවට හරියට බිත්තරයක් වගේ. පරියෝනද්දු හරි සිහින් සිවියක් තියෙන බිත්තරයක් කොහොමද නිතරම කැඩෙන ස්වභාවයෙන් යුක්තයිනේ. කැඩෙන බය තියෙනවා නිතරම වගේ බිත්තරේ. දැන් බිත්තරයක් අපි පරිහරණය කරනකොට නිතරම මේ කැඩෙයිද කියන අපිට බයක් තියෙනවා. ඒ કોઈ පුඩි දෙයකින් කැඩලා යන්න පුළුවන්. මේ කය ඒ වගේ කියනවා. අණ්ඩ භූතෝ හරියට බිත්තරයක් වගේ. සිහින් සිවියකින් වැහුණු බිත්තරයක් වගේ ඉක්මනින් කැඩිලා යන්න පුළුවන් කියනවා මේ කය. බුදුරජාණන් වහන්සේ මේ දේශනා කරන්නේ. ඒ නිසා මේක නිතර රෝග පීඩා වැළඳෙන රෝගී තත්ත්වයටපත් වෙන කයක් මේ පරිහරණය කරන්නේ. යෝහි ගහපති
ඉමං කායං පරිහරන්තු මුහුත්තම්පි ආරෝග්‍යම් පටිජානීය කිමඤ්ඤත්‍ර බාල්‍යා. ඉතින් මේ විදිහේ කයක් තියාගෙන මේ විදිහේ ජීවිතයක් තියාගෙන යම්කිසි කෙනෙක් කියනවා නම් මම නිරෝගී කියලා මගේ මේ කය රෝග පීඩා වැළඳෙලා නැහැ මං නිරෝගී කෙනෙක් කියලා යම්කිසි කෙනෙක් මොහොතකට හරි යම් උදම්මැනීමක් කරනවා නම් බුදුරයන් වහන්සේම දේශනා කරනවා කිමඤ්ඤත්‍ර බාල්‍යා. ඒක කොයිතරම් මෝඩකමක්ද. දැන් මම නිරෝගී කියලා මෙච්චර මේ රෝග පීඩා වැළඳෙන්න මෙච්චර පුළුවන් මෙච්චර ඉඩකඩ තියෙන කයක් පරිහරණය කරමින් තියාගෙන මම නිරෝගී කියලා යම්කිසි කෙනෙක් උදම්මනවා නම් මොහොතකට හරි ඒක අතිශයින්ම මෝඩකමක් කියනවා. බාල ප්‍රකාශයක් කියනවා. ඒක තස්මාතියතේ ගහපති ඒවන් සික්කිතබ්බං. ඒක නිසා ගෘහපති ඔබ මෙන්න මෙහෙම හික්මෙන්න ඕනේ. දැන් බුදුරජාණන් වහන්සේ මේ දේශනා කරන දීර්ඝ දැන් මම ඉල්ලුවේ දීර්ඝ කාලයකට මේ හිතසුව පිණිස මට අවවාද කරන්න කියලානේ අනුශාසනා කරන්න කියලානේ. ඒතර බුදුරජාණන් වහන්සේ දේශනා කරන එහෙනම් ගෘහපතිව මෙහෙම හික්මෙන්න. කොහොමද? ආතුර කායස්ස මේ සතු චිත්තං අනාතුරම් භවිස්සති इति. මේ කය ලෙඩ වෙලා ගියපුවාවේ ආතුර කායස්ස මේ සතු මේ කය ලෙඩ වෙලා තිබුණාවේ මේ කය ලෙඩ වෙච්චාවේ චිත්තං අනාතුරම් භවිස්සති. මම හිතනම් ලෙඩ කරගන්නේ නැහැ කියලා. ඇයි මේ කය ලෙඩ නොවේවා කියලා කය ලෙඩ මේ වෙන එකෙන් දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කරා මේ කය නිරෝගී කියලා ලෙඩ නැහැ කියලා මොහොතකට හරි කියනවා නම් ඒක බාල ප්‍රකාශයක් මෝඩ ප්‍රකාශයක් අනුවණකමක්. ඒක නිසා කය ලෙඩ නොවේවා කියලා අපිට ලබන්න බෑ. හැබැයි කය ලෙඩ වෙලා ගියපුවාවේ බුදුරජාණන් දේශනා කරන චිත්තං අනාතුරම් භවිස මම හිත ලෙඩ කරගන්නේ නැහැ කියලා. දැන් සමහර කට්ටිය කය ලෙඩ වෙන්න ඉස්සෙල්ලා හිත ලෙඩ. දැන් මේක දවස්වල සමහර විට සමහර කට්ටිය දැන් කොරෝනා හැදිලා නැහැ. කයට නමුත් හිතින් කොරෝනා හදාගෙන සමහර විට. තනි හිතින් කොරෝනා හදාන පොඩ්ඩක් සමහරට දැන් මේක සාමාන්‍ය සෙමක් වෙනවා කියන එක ටිකක් මේ නාය හිර වෙනවා කියන එක සාමාන්‍ය ලෙඩක් නේ. අපිට ඔක හැදුන්නේ නැද්ද පොඩි කාලේ ඉඳන්ම? හැදුණානේ. ඒතකොට සමහරවදන මේ චුට්ටක් මේ සමහරට කිව්වමක් යනකොට ඔන්න බය වෙනවා. කය ලෙඩ වෙන්න ඉස්සලා හිත ලෙඩ කරගෙන. හිතින් රෝගේ වැළඳගෙන. ඒතකොට අර රෝගේ හැදුනහම තියෙන විඳීම් ඔක්කොම රෝගේ හැදෙන්න ඉස්සලා තමයි හිතින් විඳිනවා. කය ලෙඩ වෙන්න ඉස්සලා හිත ලෙඩ කරගෙන. ඉතින් කය ලෙඩ වුණාට පස්සේ හිත ලෙඩනවා කියන එක අහන්න දෙයක්ද? බුදුරජාණන් දේශනා කය ලෙඩ වෙලා තියෙද්දිමුත් හිත ලෙඩ කරගන්න එපා කියලා. කොරෝනා හැදිච්චාවේ පරිස්සම් වෙන්න ඕනි. නමුත් කොරෝනා හැදිච්චාවේ ඒක පරිස්සම් වෙන්න ඕනි. පරිස්සම් ඒක හැදිච්චාවේ කියලා කියන්නේ හැදෙන්න හදාගන්න නෙමෙයි. නමුත් ඒ අනුව තමන් සිත ලෙඩ කරගන්නේ නැහැ කියන. තමන් කලබල වෙන්නේ නැහැ කියලා. ඒක සිතින් උපාදාන කරගෙන කටයුතු කරන්නේ නැහැ කියලා හික්මෙන්න කියලා කියන්නේ මේ. ඒවන් හිතේ ගහපති සික්කිතබ්බන්ති ගෘහපති ඔබ ඕනෝ විදිහට හික්මෙන්න ඕන කියනවා. ඉන්පස්සේ දැන් බුදුරජාණන් වහන්සේ මෙච්චරයි දේශනා කළේ. අතකෝ නකලුපිතා ගහපති භගවතෝ භාෂිතං අභිනන්දිත්වා අනුමෝදිත්වා උක්ටායාසනා භගවන්තං අභිවාදිත්වා පදක්ඛිනං කତ୍වා යේනාස්ම සාරිපුත්තෝ තීනුපසංකමි. නකලුපිතු ගෘහපතිතුමා බුදුරජාණන් වහන්සේ මේක දේශනා කරාට පස්සේ ඒක හොඳට අභිනන්දිත්වා සතුටු වෙලා අනුමෝදිත්වා අනුමෝදන් වෙලා උක්ටායාසනා භගවන්තං අභිවාදිත්වා නැගිටලා භාග්‍යවතුන් වහන්සේට වන්දනා කරලා පදක්ඛිනං කତ୍වා ප්‍රදක්ෂිනා කරලා ජේනා යස්මා සාරිපුත්තෝ තීනුපසංකමි. සාරිපුත්ත ස්වාමීන් වහන්සේ සාරිපුත්ත මහරහතන් වහන්සේ මම හිතන්නේ මේ කිට්ටුම වැඩිින්න ඇත්ති සාරිපුත්ත මහරහතන් වහන්සේ මුණ ගැහෙන්න වැඩිය. ඒ කිට්ටුම වැඩිට. උපසංකමිත්වා යස්මන්තං සාරිපුත්තං අභිවාදිත්වා ඒකමන්තං නිසීදි. සාරිපුත්ත මහරහතන් වහන්සේ මුණ ගැහෙන්න බැරිලා සාරිපුත්ත මහරහතන් වහන්සේට වන්දනා කරලා එකත් පසක වාඩි වුණා. එකත් පසක වාඩි වුණු නකුලපති ගෘහපතිතුමාට සාරිපුත්ත මහරහතන් වහන්සේ මෙන්න මේ විදිහට කියනවා. විප්පසන්නානිකෝ තේ ගහපති ඉන්ද්‍රියානි පරිසුද්ධෝ මුකවන්නෝ පරියෝදාතෝ. ගෘහපතිය අද ඔබගේ ඉන්ද්‍රියන් හරි ප්‍රසන්නයිනේ. අද ඔබගේ ඉන්ද්‍රියන් හරි ප්‍රසන්නයිනේ. එහෙනම් අපිට එකෙන් තේරෙනවා නම් මේ නකුලපති පිතු ගෘහපතිතුමා නිතර ස්වාමීන් වහන්සේ මුණ ගැහෙන කෙනෙක්. ඒතර ඒකනේ සාරිපුත්ත මහරහතන් වහන්සේට කියන්න පුළුවන් උනේ අද ඉන්ද්‍රියන් ප්‍රසන්නයි කියලා ගොඩක්. දැන් කලින් මුත් දැකලා කතා කරලා ඇති. අද ඔබ ඉන්ද්‍රියන් හරි ප්‍රසන්නයිනේ. පරිසුද්ධෝ මුකවන්නෝ
ඔබගේ මුහුණ හරි පිරිසුදුයිනේ. මුහුණ හරි පිරිසුදුයිනේ. පරියෝධාතු හරියට බබලනවා ඔබට. ඔබගේ මුහුණ. අලත්තනෝ අජ්ජ භගවතු සම්මුඛා ධම්මින් කතං සවනායාති. ඒතර එහෙනම් ඔබ බුදුරජාණන් වහන්සේ මුණ ගැහිලා ධම් කතාවක්වත් කළාවද්ද? බලන්න ධර්මයට කැමති කෙනාගේ ස්වභාවය. ධර්මයට කැමති කෙනා ධර්මයේ ඇහුණට පස්සේ ප්‍රමුදිත වෙනවා. ප්‍රමෝදයටපත් වෙනවා. ඒ සිතේ ඇතිවෙන ප්‍රමෝදයගේ මූණමුත් පේන්න තියෙනවා. සමහර කට්ටිය බනහඬ ඇවිල්ලා යනවා මුණ බෙරි කරගෙන. ඇයි? සතුටු වෙලා නැහැ. ධර්ම දේශනාවේ. සතුටු වෙලා නැහැ. සමහර කට්ටිය බන අහනවා කොයි වෙලාවෙ ඉවර වෙනවද කියලා හිතාගෙන. එයාට ඒක සතුටක් උපදින්නේ නැහැ. එයාට සතුට උපදින්නේ ඔය මොනවා හරි කතා ටිකක් කියනවා නම් ඊට පස්සේ සමහරට විහිළු කතාවක් දෙකක් කියනවා නම් ඊට පස්සේ සමහර විට සමහර කට්ටිය ඇවිල්ලා මම ඉස්සෙල්ලා කිව්වා අසභ්‍ය දේවල් පවා කියනවනේ ධර්ම දේශනාව වලට ඇවිල්ලා මේ ධර්මාසනේ වාඩි වෙලා මිනිස්සුත් අහගෙන ඉන්නවා hina වෙවි. පෞල් පිටින් ගිහිල්ලා අම්මලා පුතාලාට දුවලට තාත්තලාට එකට ඉඳගෙන අහන්න බැරි දේවල් පවා සමහරට කියනවා. භික්ෂුන් වහන්සේලා පෞල් පිටින් ගිහිල්ලා hina වෙවි අර වහගෙන ඉන්නවා. පිළිලැජ්ජයි බෑ. ඉතින් මේ දැන් සමහර උදේ මේ දැන් භාග්‍යතුන් වහන්සේගේ ධර්මයේ කියා දෙනකොට ඒ පිරිසුදු ධර්මයේ නිවැරදි ධර්මයේ ඒ නුවණින් විමසිය යුතු ධර්මයේ කියා දෙද්දී ඒක සිත පහදින්නේ නුවණැති කෙනාට බුද්ධිමත් කෙනාට දහම් කරුණක් යාට තේරෙන්න සිතේ ප්‍රමුදිත බව උපදිනවා. ඒක කාමයන්තුලින් ලබන ප්‍රමුදිත බවක් නෙවෙයි. කාමයන්තුලින් ලබන සතුටක් නෙවෙයි. ඒක අභ්‍යන්තරයෙන් එන අර දහම් කියන්නේ ධර්මයේ තුලින් උපදින සතුටක් ප්‍රමුදිත බවක්. ඒක තුල කෙලෙස් වැඩින්නේ නැහැ. හරි. ඒතකොට එයාගේ මුහුණ හරි පැහැපත් වෙනවා සමහර විට. මේ ප්‍රමුදිත බවටපත් වෙනවා. ඉන්ද්‍රියම් ප්‍රසන්න වෙනවා. ඒක නෙමෙයි සාරිපුත්ත මහ රහතන් වහන්සේ දේශනා කරන්නේ. ඔබගේ අද ඉන්ද්‍රියම් ප්‍රසන්නයි, මුහුණ පැහැපත්. එහෙනම් ඔබට අද බුදුරජාණන් වහන්සේගෙන් ධර්මයක්වත් අහන්න ලැබුණවද්ද? ඉන්පස්සේ මේ නකුල පිතු ගෘහපතිතුමා කියනවා කිං හිනෝ සියා භන්ති. ඇයි ස්වාමීනි නැත්ති? ඇයි නැත්ති ස්වාමීනි? ඉදහම් භන්තේ භගවතා ධම්මියා කතාය අමතේන අபிසිත්තෝති. බලන්න මේ කියන විදිහ. ස්වාමීනි අද භාග්‍යතුන් වහන්සේගේ ධර්මයෙන් මම අභිෂේක ලැබුවා. ඒ අමූර්තයෙන් අභිෂේක ලැබුවා. ඉතින් බලන්න මේ නකුලපති ගෘහපතිතුමා අර පුංචි භාග්‍යතුන් වහන්සේගේ පුංචි අවවාදයෙන් කොයිතරම් සතුටක් ලබලාද? කොහොමද කියන්නේ? අමූර්තයෙන් අභිෂේක ලැබුවා කියලා කියනවා. අභිසිත්තෝති. යථාගතම් පනත්වං ගහපති භගවතා ධම්මියා කතාය අමතේන අභිසිත්තෝති. කොහොමද සාරිපුත්ත මහ රහතන් වහන්සේ අහනවා මේ ගෘහපතිතුමනි කොහොමද ඒ භාග්‍යතුන් වහන්සේගේ ධර්මයෙන් ඔබ අභිෂේක ලැබුවේ? ඉන්පස්සේ නකුලපති ගෘහපතිතුමා මේ සියල්ල මේ කියනවා සාරිපුත්ත මහ රහතන් වහන්සේට. ස්වාමීනි මම භාග්‍යතුන් වහන්සේ මුණ ගැහෙන්න ගියා. භාග්‍යතුන් වහන්සේට මේ වගේ කතාවක් මේ ඇති වුණා. ඊට භාග්‍යතුන් වහන්සේ මෙන්න මේ විදියට මට අවවාද දුන්නා. කොහොමද අවවාද දුන්නේ? ආතුර කායස්ස මේ සතෝ චිත්තං. ගෘහපතිය මේ කය ලෙඩවිලා ගියපුවාවේ අනාතුරම් භවිෂ්‍යති. චිත්තං අනාතුරම් භවිෂ්‍යති. සිත ලෙඩ කරගන්නේ කියලා. හරි? සිත ලෙඩ කරගන්නේ කියලා ඒවන් හිතේ ගහපද සික්කිතබ්බන්ති. ගෘහපති ඔබ ওই විදිහට හික්මෙන්න කියලා බුදුරජාණන් වහන්සේ මට කිව්වේ කියලා මේ නකුලපති ගෘහපතිතුමා සාරිපුත්ත මහ රහතන් වහන්සේට කියා සිටියා. ඊට පස්සේ සාරිපුත්ත මහ රහතන් වහන්සේ ආනවා නකුලපති ගෘහපතිතුමාගෙන් නහිපන තං ගහපති පටිභාසිතං භගවතං උත්තරින් පටිපුච්චිතුං. ඉතින් ගෘහපති ඔබ බුදුරජාණන් වහන්සේගෙන් නැවත පෙරලා ප්‍රශ්න කළේ නැද්ද? කොහොමද? මොකද්ද? කිත්තවතානුකෝ භන්තේ ආතුර කායෝ චේව හෝති ආතුර චිත්තෝච. ස්වාමීනි කොයි විදිහටද කය ලෙඩ වෙද්දී හිත ලෙඩ වෙන්නේ කියලා සහ කිත්තවතාච පන ආතුර කායෝහි කෝ හෝති නොච ආතුර චිත්තෝති.
කය ලෙඩ වෙද්දි හිත ලෙඩ නොවෙන්නේ කොහොමද කියලා ඔබ අහගත්තේ නැද්ද බුදුරජාණන් වහන්සේගෙන්? දැන් සාරිපුත්ත මහ රහතන් වහන්සේ අහනවා ගෘහපතිය ඔබ දැන් ධර්මයෙන් අභිෂේක ලැබුවා කියලා කියනවනේ. අමෘතයෙන් අභිෂේක ලැබුවා කියලා කියනවනේ. ඒතර ඔබ එහෙනම් බුදුරජාණන් වහන්සේගෙන් පෙරලා ප්‍රශ්න කළාද? ප්‍රශ්න කළේ නැද්ද? මේ කොහොමද කය ලෙඩ වෙද්දි හිත ලෙඩ වෙන්නේ කොහොමද? කය ලෙඩ වෙද්දි හිත ලෙඩ නොකරගෙන ඉන්නේ කොහොමද කියලා ඔබ ඇහුවේ නැද්ද බුදුරජාණන් වහන්සේගෙන්? ඊට පස්සේ මේ නකුලපති ගෘහපතිතුමා මේ කියනවා දුරතෝපිකෝ මයම් බන්ති ආගච්ඡෙය්‍යාම ස්වාමීනි මේ දුරින් ඉඳන් උනත් මං එන්න කැමතියි ආයස්මතෝ සාරිපුත්තස්ස සම්තිකේ තස්ස භාසිතස්ස අත්ථමඤ්ඤාතුම් ඔය ධර්මයේ ඔය කියපු ඒ ධර්මයේ අර්ථය දැනගන්න මං දුරින් ඉඳන් උනත් සාරිපුත්තයන් වහන්සේ මුණ ගැහෙන්න එන්න කැමතියි සාදු වතයස්මන්තං යේව සාරිපුත්තම් පටිභාතු ඒතස්ස භාසිතස්ස අත්තූති අනේ ස්වාමීනි සාරිපුත්තයන් වහන්සේ ඔය කියපු දේ මට තේරුම් කරලා දෙන්න කියලා ඉල්ලීමක් කළා. දැන් තමයි ඔන්න මේ නකුලපති ගෘහපතිතුමාට තේරුනේ අනේ බුදුරජාණන් වහන්සේ මේක මං ඇහුවේ නෑනේ. ඇයි ඇහුවේ නැත්තේ? සතුට වැඩිකමට. බුදුරජාණන් වහන්සේගේ අර දීපු අවවාදයෙන් සතුට වැඩිකමට අහන්න බැරි වුණා. කොහොමද කය ලෙඩ වෙද්දි හිත ලෙඩ වෙන්නේ කොහොමද? කය ලෙඩ වෙද්දි හිත ලෙඩ නොවෙන්නේ කොහොමද කියලා නොකරගෙන ඉන්නේ කොහොමද කියලා අහන්න බැරි වුණා. ඉතින් මේ දුරින් ඉඳන් උනත් එන්න කැමැති කිව්වා සාරිපුත්ත මහ රහතන් වහන්සේ ළඟට. ඕකේ. අර්ථය දැනගන්න. සාරිපුත්ත මහ රහතන් වහන්සේ ඊට පස්සේ දේශනා කරනවා තේනහි ගහපති සුනාහි. එනම් ගෘහපතිය ඔබ හොඳට අහගන්න. සාදුකම් මනසිකරෝහි හොඳට නුවණින් කල්පනා කරන්න භාසිස්සාමීති මම දේශනා කරන්නම් කියලා සාරිපුත්ත මහ රහතන් වහන්සේ මේ නකුලපති ගෘහපතිතුමාට මෙන්න මේ විදිහට දේශනා කරනවා. කතංච ගහපති ආතුර කායෝ චේව හෝති ආතුර චිත්තෝච ගෘහපතිය කොහොමද කය ලෙඩ වෙද්දී ආතුර කායෝ චේව හෝති කය ලෙඩ වෙද්දී ආතුර චිත්තෝච හිතත් ලෙඩ වෙන්නේ කොහොමද? කය ලෙඩ වෙද්දී හිතත් ලෙඩ වෙන්නේ කොහොමද? දැන් මේක අපිට මම හිතන්නේ හරි වැදගත් කියලා. දැන් අපි ගොඩාක් කෙනෙකුට තියෙන ප්‍රශ්නේ නේ ඔක. කය ලෙඩ වෙද්දී යා හිතින් මානසිකව වැටෙනවා. මානසික වෙඩලා සමහරට යාගේ කයේ ලෙඩේ ටික ටික හොඳ වෙනවා. හොඳ වුණාට හිතින් හොඳ නැහැ. දැන් සමහර කට්ටියට ඔන්න බෙහෙත් තරම් දෙනවා. මොක මේ ගිහි කට්ටිය විතර නෙවෙයි ස්වාමිනාලටත් තියෙන එකක්. හරි බෙහෙත් තරම් දෙනවා. බෙහෙත් දැක්කට පස්සේ මේ කයේ අමාරුව ටික ටික අඩු වෙනවා. ඊට පස්සේ දැන් කවුරු හරි අහනවා කොහොමද දැන් වෙට? අනේ තව හොඳ නෑනේ. තව හොඳ නෑනේ කියලා කියනවා. ඒතර ડોක්ටර් ළඟට ගියාට පස්සේ ડોක්ටර් කියනවා නෑ ඔයාට හොඳයි දැන්. ඔයා කියන්නේ බය නැතුව ඉන්න ඔයාට හොඳයි කියලා කියනවා. ඒ වුණාට කියනවා නෑ අනේ මට තව හොඳ නෑනේ. හිතින් අර ලෙඩේ අල්ලගෙන හිතින් ඒ ලෙඩේ අල්ලගත්තට පස්සේ හොඳ වෙන්නේ නෑ. දැන් හිතන්නකෝ බලන්න. දැන් ඔන්න ඇත්තටම නිදාගත්තු කෙනෙක් දවදි කරන්න ලේසි බොරුවට නිදාගත්තු කෙනෙක්ද? බොරුවට නිදාගත්තු කෙනෙක් නේ. ඇයි එයා මේ ඉතින් ඇත්තට නිදාගත්තු කෙනා අවදි කරන්න හරි ලේසි. ඒ වගේ තමයි ඇත්තටම කය ලෙඩ වෙච්ච එක හොඳ කරන්න ලේසි. හැබැයි කය ලෙඩේ හොඳ වුණාට බොරුවට හිතින් ඒ ලෙඩේ අල්ලගන්න නම් ඒක හොඳ කරන්න හරි අමාරුයි. ඒක හරි අමාරුයි ඒක හොඳ කරන්න. හිතින් එයා අල්ලගෙන. ඒතර කය කොච්චර මේ රෝගී මේ සුව අතට හැරුණත් හිතින් එයාගේ සුව වෙලා නැහැ මේ රෝගී. ඉතින් ඒක නිසා පින්වත්නි හරි වැදගත් අපිට මේ කොහොමද මේ කය ලෙඩ වෙලා යද්දී හිත ලෙඩ වෙන්නේ කියන එක දැන ගැනීමත් කය ලෙඩ වෙද්දී කොහොමද හිත ලෙඩ නොවී තියෙන්නේ කියලා එක දැන ගැනීමත් අපිට හරි වැදගත්. දැන් සාරිපුත්තු මහ රහතන් වහන්සේ ඒක තමයි මේ දේශනා කරන්නේ. කතංච ගහපති ආතුර කායෝ චේව හෝති ආතුර චිත්තෝච කොහොමද ගෘහපතිය කය ලෙඩ වෙද්දී හිතත් ලෙඩ වෙන්නේ කොහොමද? ඉද ගහපති අසුතවා පුතුජනෝ අරියාණං අදස්සාවි ගෘහපතිය අසුතවත් පුතජනයක් ඉන්නවා අරියාණං අදස්සාවි ආර්යයන් වහන්සේලාව පිළිබඳ දැක්මක් නැහැ. ආර්ය ධම්මස්ස අකෝවිදු ආර්යයන් වහන්සේලාගේ ධර්මයේ දක්ෂ නැහැ.
ආර්ය ධම්මේ අවිනීතෝ ආර්යයන් වහන්සේලාගේ ධර්මයේ හික්මන්නේ නැහැ. සත්පුරුෂාණං අදස්සාවි සත්පුරුෂයන් වහන්සේලා පිළිබඳ දැක්මක් නැහැ. මේකෙන් තේරෙන්නේ සත්පුරුෂයන් ආර්යයන් වහන්සේලා දකින්නේ නැහැ කියලා කියන්නේ අරියාණං අදස්සාවි කියලා කියන්නේ ආර්යයන් වහන්සේලා මේ ඇස් දෙකෙන් දකින්නේ නැහැ කියන එක නෙවෙයි. තේරුණානේ? ආර්යයන් වහන්සේලා ඇස් දෙකෙන් දකින්න බෑ. උදාහරණයක් වශයෙන් ගත්තොත් එහෙම දේවදත්ත බුදුරජාණන් වහන්සේ දැක්කේ නැද්ද ඇස් දෙකින්? දැක්කනේ. සාරිපුත්ත මොග්ගල්ලාන මහරහතන් වහන්සේලා ඒ උත්තම මහරහතන් වහන්සේලා දේවදත්ත ඇස් දෙකින් දැක්කේ නැද්ද? දැක්කනේ. නේ? එහෙනම් දේවදත්තට දැන් අපි දැන් ඇස් දෙකින් දකින්න එක නම් මේ ආර්යයන් වහන්සේලා දේවදත්ත ආර්යයන් වහන්සේලා දැක්කනේ. නේ? ආර්යයන් දස්සාවිනේ නේද? නමුත් දේවදත්ත මනසින් දැක්කේ නැහැ. ඇස් දෙකින් දැක්කා. මනසින් දැක්කේ නැහැ. ඒ ආර්යයන් වහන්සේලා මනසින් දකින්න ඕනි ආර්යයන් වහන්සේලා හඳුනා ගන්න. තේරුණානේ? ආර්යයන් වහන්සේලා හඳුනා ගන්න මනසින් දකින්න ඕනි ආර්යයන් වහන්සේලා. ඒක තමයි ආර්යයන් වහන්සේලා පිළිබඳ දැක්ම කියලා කියන්නේ. අරියාණං දස්සාවි කියලා කියන්නේ. ඒතර අසුතවත් පුතඥයා ආර්යයන් වහන්සේලා පිළිබඳ දැක්මක් නැහැ. අරියාණං අදස්සාවි ආර්යයන් වහන්සේලාගේ ධර්මයේ ආර්යයන් වහන්සේලා හඳුන ගන්න එපේ ආර්යයන් වහන්සේලා දකින්න එපේ මනසින් ආර්යයන් වහන්සේලාගේ ධර්මයේ ගන්න. ඒ නිසා ආර්යයන් වහන්සේලාගේ ධර්මයේ ගන්නෑ. දැන් දේවදත්තගේ ඇස් දෙකටත් ආර්යයන් වහන්සේලා දැක්කා. කන් දෙකටත් ආර්යයන් වහන්සේලාගේ ධර්මයේ ඇහුණා. කන් දෙකට ඇහුණට ඒ ආර්යයන් වහන්සේලාගේ ධර්මයේ හිතට යන්නේ මනසින් ආර්යයන් වහන්සේලා හඳුනා ගන්න නැතුව. දැන් බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ දේවදත්ත ඇහුවේ නැද්ද? ඇහුවා. ගොඩක් කල්. ඊට පස්සේ සමහරට කටිමුත් කියනවා මේ බණ හැමම. දැන් දේවදත්ත කියාගෙන ගියත් බුදුරජාණන් වහන්සේ කියපු දේවල්මයි කියන්න ගියේ. නමුත් ආර්යයන් වහන්සේලා පිළිමද දැක්මක් හෝ ඒ ආර්යයන් වහන්සේලාගේ ධර්මයේ මේ දක්ෂ බවක් හෝ ඒ ආර්යයන් වහන්සේලාගේ ධර්මයේ හික්මීමක් හෝ දේවදත්තට තිබුණේ නැහැ. ඒක නිසා අන්ධබාල පුතඥ තත්ත්වයේ හිටියේ දේවදත්ත. එහෙනම් ඔන්න ඒ පුතඥ පුජ්‍ය අසුතවා පුතුජනෝ කොහොමද ඒගේ ලක්ෂණ? ආර්යයන් වහන්සේලා දකින්නේ ආර්යයන් වහන්සේලාගේ ධර්මයේ දක්ෂ නැහැ. ආර්යයන් වහන්සේලා ධර්මයේ හික්මෙන්නේ නැහැ. සත්පුරුෂාණං අදස්සාවි සත්පුරුෂයන් වහන්සේලා පිළිබඳ දැක්මක් නැහැ. සත්පුරුෂ ධම්මස් අකෝවිදෝ සත්පුරුෂයන් වහන්සේලාගේ ධර්මයේ දක්ෂ නැහැ. සත්පුරුෂ ධම්මේ අවිනීතෝ සත්පුරුෂයන් වහන්සේලාගේ ධර්මයේ හික්මෙන්නේ නැහැ. ඒ අසුතවත් පුතඥයා රූපං අත්තතු සමනුපස්සති රූපය ආත්මයි කියලා එයා දකිනවා. එයා තුල දැක්ම තියෙන්නේ දෘෂ්ටිය තියෙන්නේ රූපය ආත්මයි කියලා. දැන් මේක අපි පහුගිය දවසේ කතා කරපු පාරිලේයක සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ ලස්සනට විස්තර කරලා දුන්නා කොහොමද මේක ඇති වෙන්නේ කියලා. රූපං අත්තතෝ සමනුපස්සති කියන මේ සමනුපස්සනාව කොහොමද ඇති වෙන්නේ කියලා. ඒකදී බුදුරජාණන් වහන්සේ දේශනා කළේ රූපං අත්තතෝ සමනුපස්සති කියන එක සංඛාරෝසු මේක සංස්කාරයක්. හරි? මේ සංස්කාරය හටගන්නේ කොහොමද? මේ සංස්කාරයට නිදාණය මොකද්ද? කින් නිදානෝ කින් පබවෝ කොහොමද ප්‍රභවය වෙන්නේ? කින් ජාතිකෝ කොහොමද මේක මේ උපදින්නේ මේ සංස්කාරය? බුදුරජාණන් දේශනා කළා අවිජ්ජා සම්පස්සජේන භික්කවේ මහණෙනි අවිද්‍යා සංස්පර්ශයෙන් හරි අවිද්‍යා සම්පස්සජේන භික්කවේ අසුතවතු පුතුජනස්ස අසුතවත් පුතඥයාට වේදිතං පුට්ඨස්ස විදීමක් විදිද්දී uppannā තණ්හාව උපදිනවා. තතෝජෝසෝ සංඛාරෝ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළේ පාරිලේක සූත්‍රයේ. අසුතවත් පුතඥයා අවිද්‍යා සම්පස්සයෙන් අවිද්‍යා සම්පස්සජේන අවිද්‍යා සම්පර්ශයෙන් යුක්තව අසුතවත් පුතඥයා විඳීමක් විඳිද්දී ආපහු ඔබ හොඳට මේක තේරුම් ගන්න. මේ කියපු දේ අසුතවත් පුතඥයා ධර්මයේ දන්නේ නැහෙනි, ධර්මයේ දක්ෂ නැහෙනි, ධර්මයේ හික්මිලා නැහෙනි. ඒතර මේ අසුතවත් පුතඥයා
අවිද්‍යා සම්පස්සජේන අවිද්‍යාවෙන් යුක්තව තමයි මෙයාගේ ස්පර්ශය හැදෙන්නේ. ස්පර්ශය කියන්නේ හොඳට මතක තියාගන්න. එතකොට ස්පර්ශය කියන්නේ ඇසයි රූපයයි විඥානය එකතු වීම. හරි. ඒතර මේක අවිද්‍යාසහගතව වෙන්නේ. ඇයි අවිද්‍යාසහගතව වෙන්නේ? අවිද්‍යාසහගත වෙන්නේ මෙයාගේ ඇසත් අවිද්‍යාසහගතයි. ඇයි ඇස අවිද්‍යාසහගත වෙන්නේ? නාම රූප තුලින් ඇස හටගන්නේ. ඒතර නාම රූප අවිද්‍යාසහගතව සකස් වෙච්ච නාම රූප. හරි. ඇයි අවිද්‍යාසහගතව නාම රූප සකස් වුනේ? විඥාණයෙන් නාම රූප හැදෙන්නේ. එහෙනම් විඥාණය අවිද්‍යාසහගත විඥානයක් මේ අතුල මේ සකස් වෙන්නේ. අවිද්‍යාසහගතව. ඇයි විඥානය අවිද්‍යාසහගත සකස් වෙන්නේ? සංකාරපච්චය විඥානං. සංස්කාර අවිද්‍යාසහගත නිසා. හරි. කාය සංකාර, වචී සංකාර, චිත්ත සංකාර අවිද්‍යාසහගත නිසා. ඒ සංස්කාර අවිද්‍යාසහගත උනේ අවිද්‍යාපච්චය සංකාරා. ඒක අවිද්‍යාව තුලින් හටගත්තු සංස්කාරයක්. චතුරාර්ය සත්‍ය ධර්මයේ පිළිබඳ අවබෝධයක් නැතිකම තුලින් හටගත්තු සංස්කාරයක්. ඒ සංස්කාරයෙන් තමයි විඥානය හැදුනේ. ඒ විඥානයෙන් තමයි නාම රූප හැදුනේ. ඒ නාම රූප තුලින් තමයි සලආයතන හැදුනේ. ඇස හැදුනේ ඒ නාම රූපයෙන් සකස් වුනේ. ඒ ඇස. එහෙනම් ඇස අවිද්‍යා සහගතව හටගත්තු ඇසක්. ඊට පස්සේ මෙයා රූපය දැනගන්නේ අවිද්‍යා සහගතව. එයා රූපය ගැන දැනගන්නේ. විඥානේ අවිද්‍යා සහගත සකස් වූ විඥානයක්. එහෙනම් මෙතන හැදිච්ච ස්පර්ශය අවිද්‍යා සහගත ස්පර්ශයක්. අවිද්‍යා සම්පස්සජේන කියන්නේ ඔන්න ඔකටයි. එතන මේ අවිද්‍යා සම්පස්සයෙන් ඇතුණාට පස්සේ අවිද්‍යා සම්පස්සය ඇතුණාට පස්සේ පස්සපච්චා වේදනානේ විඳීමක් විඳිනවා. ඒ විඳීම අවිද්‍යා සහගතයි. අවිද්‍යා සහගත නිසාම ඒ විඳීම තුලින් හටගන්නව මොකද්ද? තණ්හාව. ඒ තණ්හාවෙන් තමයි උපදින්නේ මොකද්ද? රූපං අත්තතෝ සමනුපස්සති කියන සංස්කාරය. ඒකයි මේ දේශනා කළේ අවිජ්ජා සම්පස්සජේන භික්කවේ අසුතෝතෝ පුතුජනස්ස. අසුතත් පුතජනයට වේදනම් පුට්ඨස්ස විදීමක් විදිද්දී uppannā තණ්හා ඉපදෙනවා තණ්හාව. තතෝජෝ සංඛාරෝ ඒ තුලින් තමයි ওই සංස්කාරය හටගත්තේ. මොන සංස්කාරයේද? රූපං අත්තතෝ සමනුපස්සති කියන සංස්කාරය හටගත්තේ ඒ තණ්හාවෙන්. හරි. එහෙනම් ඔන්න අසුතත් පුතජ්ජනය තුල මෙන්න මේ රූපං අත්තතෝ සමනුපස්සති රූපය ආත්මයි කියලා සමනුපස්සනාවක් හට ගන්නවා. සමනුපස්සනාවක් කියලා කියන්නේ දැක්මක්. හරි. එයා රූපේ දකින්නේ ආත්මයි කියලා. රූපය කිව්වේ සතර මහා ධාතුන් හටගත්තු මේ රූපය. ඒතර මේක ආත්මයි. ආත්මයි කියලා කිව්වේ තමන්ගේ වසඟේ තමන්ට ඕන විදිහට පවත්වන්න පුළුවන් කියලා. ඒතර මේ රූපය මම. මේ රූපය මට ඕන විදිහට පවත්වන්න පුළුවන්. මම මගේ ආත්මය කියලානේ කියන්නේ. මේක මගේ ආත්මයයි. කොහොමනේ එන්නේ? මම මගේ ආත්මය. ඔය ටික තමයි තියෙන්නේ රූපය ගැන. ඒතර එයාට මගෙන්තර රූපයක් නැහැ. රූපය ගැන කියනවා නම් එයාට ඒක තමයි මම. හරි? රූපය මම තමයි. ඉතින් ආයෙ වෙන දෙයක් නැහැ. එතකොට එයා කණ්ණාඩි ඉස්සරහට ගියාට පස්සේ දකින්න මේ ඉන්නේ මම. දැන් කණ්ණාඩි ඉස්සරහට ගිහිල්ලා බලනකොට මෙයාට පේන්නේ කවුද? මම පේන්නේ. ඊට පස්සේ දැන් ඔන්න ගෲප් ෆොටෝ එකක් ගන්නවා. ගෲප් ෆොටෝ එකක් අරගෙන දැන් ඒක මේ ෆොටෝ එක ආපහු බලනකොට එයා බලාන යනවා. දැන් 100ක් ඉන්නවා නම් ගෲප් එකේ 100ක් ඉන්නවා නම් බලාන මේ ඉන්නේ කවුද? මේ ඉන්නේ මම. අන්නේ ඒ රූපේ තුලින් එයා දකින්නේ කවුද? මම. රූපං අත්තතෝ සමනුපස්සති. ඒ ඉන්නේ මම. එයා කෙලිම මම කියන මගේ ආත්මය කියන දෘෂ්ටියක් එයා තුල තියෙනවා. ඒක තමයි රූපං අත්තතෝ සමනුපස්සති. කාටද මේක හටගන්නේ? අසුතවත් පුතජ්ජනයාට. රූපවන්තං වා අත්තානං. රූපවන්තං වා අත්තානං කියලා කියන්නේ ආත්මය රූපවත්. රූපයෙන් හැදිලා තියෙන්නේ. ආත්මය කියලා දෙයක් තියෙනවා. මොකද ආත්මය
තමන්ගේ වසඟේ පවත්වන්න තමා කියලා දෙයක් තියෙනවා. ඒක හැදිලා තියෙන්නේ රූපයෙන්. රූපයෙන් ඒක හැදිලා තියෙන්නේ කියලා එයා තුළ දැක්මක් හට ගන්නවා. දැන් මේ ඔබ හිතන්න එපා මේ මං කලිමුත් කිව්වා මේ අපි මේ නිකන් ඉන්නකොට සාමාන්‍යයෙන් නිකන් ඉන්නකොට මේ රූපය ආත්මයි රූපය ආත්මයෙන් හැදිලා තියෙන්නේ ආත්මේ රූපයෙන් හැදෙද්ද මේවා හිතින්නවා කියලා. මේවා හිතින්නේ නැහැ අපි. මේවා හිතන්නවත් අපි දන්නේ නැහැ. නමුත් අපි ලෝකේ ඇසුරු කරද්දී මේට අනුව තමයි ඇසුරු කරන්නේ ලෝකේ. හරි? ලෝකේ ඇසුරු කරන්නේ මේට අනුව. අපි හැදිලා තියෙන්නේ මේ දෘෂ්ටියට අනුව. ලෝකේ ඇසුරු කරන්නේ අපි. අත්තනිවා රූපං අත්තනි කියලා කියන්නේ ආත්මයේහි ආත්මීය තුල මොකද්ද තියෙන්නේ රූපය. ආත්මය කියලා දෙයක් තියෙනවා. ඒ තමයි තමන්ගේ වශයෙන් පවත්වන්න පුළුවන් දේ. තමන්ට ඕන විදිහට තමන්ට ඕන විදිහට හසුරවන්න පුළුවන් දේ. ඒ මම අත්තනිවා රූපං. ඒ මම තුල තමයි මේ රූපේ තියෙන්නේ. මා තුල තමයි මේ රූපේ තියෙන්නේ කියලා එයා සලකනවා. රූපස්මින් වා අත්තානං. රූපස්මින් කියලා කියන්නේ රූපය තුල රූපයේහි රූපය තුල තමයි ආත්මය තියෙන්නේ. ඒතර මේ ඔක්කොම මොකද්ද? මේ ඔක්කොම සංස්කාර. අර පාළී සූත්‍රයේ බුදුරජාණන් දේශනා කරන මේ ඔක්කොම සංස්කාර. මේ සංස්කාර හටගන්නේ කොහොමද කියලා පාළී සූත්‍රයේ බුදුරජාණන් ලස්සන දේශනා කළා. කොහොමද ඉස්සලත් කිව්වා කොහොමද හටගන්නේ? අවිජ්ජා සම්පස්සජේන භික්ඛවේ අසුතුතු පුතුජනස්ස වේදනා පුට්ඨස්ස uppannā තණ්හා. හරි මේ අසුත පුතඥයාට අවිද්‍යා සම්පස්සයෙන් උපදින තණ්හාවට උපදින මේ වේදනාවට තණ්හාවක් හට ගන්නවා. ඒ තණ්හාවෙන් තමයි මේ සංස්කාර ඔක්කොම හටගන්නේ. ඔක්කොම සංස්කාර. හරි. මේ සක්කාය දිට්ඨියේ රූපය ගැන ඇති වෙන දෘෂ්ටිගත වීම හතර මේ බුදුරජාණන් මේ දේශනා කරන්නේ මේ සාරිපුත්ත මහ රහතන් වහන්සේ. අහං රූපං මම රූපය කියලා එයා සලකනවා. මම රූපන්ති රූපය මගේ කියලා. මම අහං රූපං රූපය මම රූපය මම රූපන්ති රූපය මගේ කියලා පරිඋට්ටට්ඨයි හෝති. ඒ තුල බැසගෙන වාසය කරනවා. කවුද? අසුතවත් පුතඥය. තස්ස අහං රූපං මම රූපන්ති පරිඋට්ටට්ඨායිනෝ තන් රූපං විපරිණමති අඤ්ඤතා හෝති. අර විදිහට මම රූපය මගේ කියලා රූපය තුල බැසගෙන වාසය කරන කෙනාගේ හරි තං රූපං ඒ රූපය විපරිණමති වෙනස් වෙනවා. හරි රූපේ වෙනස් වෙනවා. අඤ්ඤතා හෝති වෙනස් ස්වභාවයකටපත් වෙනවා. ඒ රූපය වෙනස් ස්වභාවයකටපත් වෙනවා. තස්ස රූප විපරිණාමඤ්ඤතා භාවා uppajjanti ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාසා. ඒ රූපය වෙනස් වෙද්දී රූපය වෙනස් ස්වභාවයකටපත් වෙද්දී uppajjanti ඉපදිනවා කියනවා ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාසා. ඇයි එයා රූපය මම කියලානේ හිතන් ඉන්නේ. රූපය මගේ කියලානේ හිතන් ඉන්නේ. හරි රූපය ආත්මයි කියලානේ හිතන් ඉන්නේ. මගේ වශයෙන් මට ඕන විදිහට පවත්වන්න පුළුවන් කියලානේ හිතන් ඉන්නේ. එහෙනම් ඒ හිතාන ඉන්න දේම වෙනස් වෙලා යනවා. මට ඕන විදිහට නෙවෙයි. කුමකට ඕන විදිහටද? හේතුවට ඕන විදිහට. හරි හේතුවට ඕන විදිහට හේතුව සකස් වෙනකොට වෙනස් වෙනවා. මේ සකස් වෙන රූපය හේතුව වෙනස් වෙනකොට වෙනස් වෙනවා. හේතුව නැති වෙනකොට නැති වෙලා යනවා. නමුත් මම හිතන් ඉන්නවා රූපය මම කියලා, මගේ කියලා, මගේ ආත්මය කියලා, මට ඕන විදිහට පවත්වන්න පුළුවන් කියලා. එහෙම පවත්වන්න ඕනි මට. එතකොට මොකද වෙන්නේ? ඒ රූපය වෙනස් වෙනකොට ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාසා uppajjanti. ඊට පස්සේ වේදනං අත්තතෝ අර අසුත පුතඥයා වේදනං අත්තතෝ සමනුපස්සති. වේදනාව ආත්මයි කියලා සලකනවා. වේදනාවන්තං වා අත්තානං. ඒ කියන්නේ ආත්මය වේදනාවෙන් යුක්තයි. ආත්මය කියලා දෙයක් තියෙනවා. ඒක වේදනාවෙන් යුක්තයි. ඒ ආත්මය අත්තනිවා වේදනං ආත්මය තුල තමයි වේදනාව තියෙන්නේ. වේදනායවා අත්තානං වේදනාව තුල තමයි ආත්මය තියෙන්නේ කියලා සලකනවා. කවුද? අසුතුවත් පුතඥය.
අහං වේදනා මම වේදනාති පරිඋට්ටට්ටායි හෝති. වේදනාව මම කියලා වේදනාව මගේ කියලා වේදනාව තුල බැසගෙන වාසය කරනවා. තස්ස අහං වේදනා මම වේදනාති පරිඋට්ටට්ටායිනෝ සා වේදනා විපරිණමති. මේ විදිහට වේදනාව තුළ බැසගෙන වාසය කරද්දී ඒ වේදනාව වෙනස් වෙනවා විපරිණමති වෙනස් වෙනවා අඤ්ඤතා හෝති අන්‍ය ස්වභාවයකටපත් වෙනවා. තස්ස වේදනා විපරිණාමඤ්ඤතා භාවා uppajjati ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාස. ඒ වේදනාව වෙනස් වෙනකොට වෙනස් ස්වභාවයකටපත් වෙන අන්‍ය ස්වභාවයකටපත් වෙනකොට ඉපදෙනවා කියන මොකද්ද? ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාස හට ගන්න. මේ විදිහටම සංඥාව. හරි සංඥාව ආත්මයි කියලා සැලකනවා. සංඥා ඊට පස්සේ සංඥාව ඒ කියන්නේ ආත්මය සංඤී දෙයක් කියලා සැලකනවා. සංඥාවෙන් යුක්ත දෙයක් කියලා සැලකනවා. ආත්මය අත්තනිවා සංඥං ආත්මයේ තුලයි ආත්මයේහි තමයි සංඥාව තියෙන්නේ කියලා සැලකනවා. ඊට පස්සේ සංඥායවා අත්තානං සංඥාව තුල තමයි ආත්මය තියෙන්නේ කියලා සැලකනවා. එතන මේ ඔක්කොම මම ඉස්සෙල්ලා කිව්වා මේ ඔක්කොම මොකද්ද? සංස්කාර. කොහොමද හටගන්නේ? අර මේ පාලියක සූත්‍රයේ තිබෙ හටගන්න විදිය. අවිද්‍යාව සහගත ස්පර්ශය නිසා. අවිද්‍යා සම්පස්සජේන. අවිද්‍යාව සහගත ස්පර්ශය නිසා ඒ ස්පර්ශින් විඳීමක්. මෙතන මේකත් ඔබ තේරුම් ගන්න ඕනේ. අවිද්‍යාව සහගත ස්පර්ශය කියලා. එතකොට මේ මොකද්ද මේ ස්පර්ශය? ඇසින් රූපයක් දැකලා. ඒකනේ ඇසට කියන්නේ ඇසේ ස්පර්ශයට කියන්නේ චක්කු සම්පස්සය කියලා. කනේ ස්පර්ශයට කියන්නේ සෝත සම්පස්සය කියලා. ඇසේ ස්පර්ශයෙන් හට ගන්නවා. ඇසේ ස්පර්ශය, කනේ ස්පර්ශය, නාසී ස්පර්ශය කියලා. ඒකනේ ඒ විඳීමට කියන්නේ චක්කු සම්පස්සජා වේදනා කියලා. ඇසේ ස්පර්ශයෙන් හට ගන්නා විඳීම. සෝත සම්පස්සජා වේදනා. කනේ ස්පර්ශයෙන් හට ගන්න. එනම මේ ස්පර්ශය කියන එක විඳීමට මූලික වෙන දේ. ඒකයි මේ හැඳින්නුවේ. චක්කු සම්පස්සජා වේදනා කියලා. සෝත සම්පස්සජා වේදනා කියලා. ගාහන සම්පස්සජා, જીවහා සම්පස්සජා, කාය සම්පස්සජා, මනෝ සම්පස්සජා කියලා අර ආයතනී නමින් හැඳින්නුවේ ඒ ස්පර්ශය මේ වේදනාව ඒ ආයතනයේ ඇති වෙන ස්පර්ශයකට හේතු වෙන නිසා. හැබැයි ඒක අවිද්‍යාව සහගතයි. ඒක නිසා අවිජ්ජා සම්පස්සජේන. එහෙනම් අවිද්‍යාවෙන් යුක්ත වේ ස්පර්ශය ඇති වෙලා විඳීම හටගනිද්දී ඒ විඳීමට තණ්හා උපදිනවා. හරි? ඒ තණ්හා උපදින්නේ අපි දන්නේ නැහැ ඒ ටික අනිත්‍යයි කියලා. දන්නේ නැති නිසා. හරි? අන්නේ තණ්හාවෙන් තමයි මේ දෘෂ්ටි ඔක්කොම හටගන්නේ. තතෝජෝ සංඛාරෝ මේ සංස්කාර හටගන්නේ එකකින් කියනවා. ඒතර දැන් පාළී සූත්‍රයේම බුදුරජාණන් වහන්සේ දේශනා කළා කොහොමද මේකෙන් වළකින්නේ? එයා හොඳට නුවණින් කල්පනා කරන්න කියනවා. මොකද්ද මේ සංස්කාරය අනිත්‍යයි, සංකතයි, පටිච්චසමුප්පන්නයි කියලා. මොකද්ද සංස්කාරය? රූපය ආත්මයි කියලා දැක්ම. ඒක සංකතයක්, සංස්කාරයක්. හරි? අනිත්‍යයි. ඒක අනිත්‍ය වූ දෙයක්. ඊපස්සේ පටිච්චසමුප්පාදයේ පටිච්චසමුප්පන්න දෙයක්. ඒ සංස්කාරය. ඊට පස්සේ ඒ සංස්කාරයට හේතු වුණු තණ්හාවත් අනිත්‍යයි, සංකතයි, පටිච්චසමුප්පන්නයි කියලා. ඒ තණ්හාවට හේතු වුණු විඳීමත් අනිත්‍යයි, සංකතයි, පටිච්චසමුප්පන්නයි. ඒ විඳීමට හේතු වුණු ස්පර්ශයත් අනිත්‍යයි, සංකතයි, පටිච්චසමුප්පන්නයි. ඒ ස්පර්ශයට හේතු වුණු අවිද්‍යාවත් අනිත්‍යයි, සංකතයි, පටිච්චසමුප්පන්නයි. මේ ඔක්කොම අනිත්‍යයි, සංකතයි, පටිච්චසමුප්පන්නයි කියලා හොඳට දකිද්දි නුවණින් හොඳට කල්පනා කරද්දි තමයි කියනවා බුදුරජාණන් දේශනා කළා මේවා නැති වෙලා යන්නේ. හරි? මේවා නැති වෙන්නේ ඒ විදිහට කල්පනා කරද්දි කියලා කියනවා. එහෙනම් ඔන්න මේ සංඥාවත් එතකොට මොකද්ද? සංඥං අත්තතෝ සංඥාව ආත්මයි කියලා සැලකුවත් ඒකත් අර විදිහේ සංස්කාරයක්. එහෙනම් මේක හටගත්තෙත් අවිද්‍යාව නිසා. අවිද්‍යාව සහගත ස්පර්ශයෙන්. අවිද්‍යාව සහගත ස්පර්ශයෙන් විඳීමක් විඳිද්දී ඒ වේදනාවට හටගත්තු තණ්හාව නිසා හටගත්තේ. ඊට පස්සේ සංඥාවේ කියන්නේ ආත්මය සංඥාවෙන් හැදිලා තියෙන්නේ කියලා. සංඤී තමයි ආත්මය කියලා. එහෙම නැත්නම් ආත්මයේ තුල සංඥාවක් තියෙනවා. සංඥාව තුල ආත්මය තියෙනවා කියලා මේ කොයි විදිහට ගත්තත් මේ ඔක්කොම අර විදිහට හැදිලා තියෙන්නේ. ඒකට ඒවා නිසා තමයි
අර සංඥාව පිළිබඳව අපි මම කියලා, මගේ කියලා, මගේ ආත්මය කියලා දෘෂ්ටි හටගන්නේ. හරි. එතකොට මම කියලා, මගේ කියලා මේ සංඥාව මගේ කියලා ඒතුළ බැහැගෙන ඉන්නකොට සංඥාව වෙනස් වෙනවා. වෙනස් වෙනකොට ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායස හට ගන්නවා. ඒ වගේ තමයි සංස්කාරයත්. හරි. විඥාන සංස්කාරයත් ඔය විදිහටමයි. විඥානියත් ඔය විදිහටමයි. ඒතර විඥානියත් කොහොමද? විඥානීය ආත්මයි කියලා. හරි. ඊට පස්සේ ආත්මය විඥාණයෙන් හැදිලා තියෙන්නේ කියලා. විඤ්ඤයයි ආත්මය කියලා සලකනවා. ඊට පස්සේ ආත්මය තුල විඥානය තියෙනවා කියලා සලකනවා. විඥානය තුල ආත්මය තියෙනවා කියලා සලකනවා. ඒතර මේ මොකද්ද මේ? විෂයාකාර සක්කාය දිට්ඨිය. හරි. විෂයාකාර සක්කාය දිට්ඨිය. ඒතර මේ විෂයාකාර සක්කාය දිට්ඨියේ දැන් මේ ආත්ම වශයෙන් ගනිද්දී රූප වේදනා සංඥා සංකාර විඥාන කියන මේ පංච උපාදානස්කන්ධය මම කියලා, මේ පංච උපාදානස්කන්ධය මගේ කියලා ඒ තුල බැසගෙන වාසය කරද්දී, ඒ තුල පිහිටා සිටිද්දී, නමුත් මේ පංච උපාදානස්කන්ධය අනිත්‍ය වෙලා යනවා, වෙනස් වෙලා යනවා. වෙනස් වෙනකොට මොකද වෙන්නේ? uppajjanti ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාස. ඔන්න ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාස හට ගන්නවා කියනවා. ඒවංකෝ ගහපති ආතුර කායෝ චේව හෝති ආතුර චිත්තෝච. ගෘහපතිය ඕනෝ විදියට තමයි මේ කය ලෙඩ වෙලා යද්දී හිතත් ලෙඩ වෙන්නේ. හරි. කය ලෙඩ මේක ලේසි එකක් නෙවෙයිනේ. දැන් අපි කිව්වට කය ලෙඩ වෙනකොට හිත ලෙඩ කරන්න එපා කියලා මේ ලොකු දැක්මක් මේකට තියෙන්න එපා. දැන් මේක ටික දැනගන්න එපා. මේ ටික දැනගෙන මේවා හට ගන්න විදිය තේරුම් ගන්න එපා. තේරුම් ගන්න ඒවා අනිත්‍ය විදිහට දකින්න එපා. ඒ දැක්කම තමයි පුළුවන්. කය ලෙඩ වෙනකොට ලෙඩ හිත ලෙඩ නොකරගෙන ඉන්න. ඉතින් අපි උත්සාහ කරන්න ඕනේ ඒකට. ඒතර ඔන්න එහෙනම් දැන් මේ දේශනා කළේ කය ලෙඩ වෙද්දී හිත ලෙඩ වෙන විදිහ මේ දේශනා කළා. දැන් මේ ටික ඔබ හොඳට තේරුම් ගන්නකෝ. ඊට පස්සේ අපි ඊළඟ දේශනාවේදී කතා කරමු කොහොමද කය ලෙඩ වෙද්දී හිත ලෙඩ නොවෙන්නේ කොහොමද කියලා කතා කරමු. දැන් එහෙනම් ඔබට තේරෙනවද මේක අපිට වැදගත් කියලා? අපිට ගොඩක් වැදගත් කියලා. මොකද අපි හරියට පීඩාව විඳිනවා මේ ලෙඩ වලින්. හරි? හරියට පීඩාව විඳිනවා. හිත මානසිකව හරියට වැටෙනවා. එහෙනම් මානසිකව හිත වැටෙන්නේ මේ කයට ලෙඩ වෙනකොට මානසික හිත වැටෙන්නේ මෙන්න මේ අවුල අපි තුල තියෙන නිසා. ඉතින් ඒ අවුල අපි ලියා ගන්න එපා. ඒතර ඒ අවුල ලියා ගන්නකොට අපිට ඒ තුලින් සහනයක් ලැබෙනවා වගේම මේ අවුල ලියනකොට අපි තුල තියෙන සක්කාය දිට්ඨියත් නැති වෙලා යනවා. සක්කාය දිට්ඨියත් අපි තුල තියෙන්නේ. සක්කාය දිට්ඨිය නැති වෙලා යනවා. ඉතින් පින්වත්නි ඒක නිසා හොඳට මේ ධර්මයේ නුවණින් විමසලා ඔබ ධර්මයේ තේරුම් ගන්න උත්සාහ කරන්න. අපි ඔබ අපේ හැමදෙනාට මේ ගෞතම බුදුසසුනේ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න වාසනාව උදා වෙත්වා. සාදු සාදු සාදු. අද මේ උතුම් දේශනාවේ දායකත්වයේ දරන්නේ නිවන් දකින්නාතුරු කල්යාණ මිත්‍ර ඇසුර පැතීම පිණිස කැනඩාවේ පදිංචි පින්වත් පවුලක් විසින්. නම සඳහන් කරලා නැහැ. ඉතින් කැනඩාවේ පදිංචි පින්වත් පවුලක් විසින් තමයි අද මේ උතුම් දේශනාවේ දායකත්වයේ දරන්නේ. ප්‍රධාන අරමුණ බවට පත් වෙලා තිබෙන්නේ මේ පින්වතුන් සියලු දෙනාට නිවන් දකින්නාතුරු නිරතුරුවම කල්යාණ මිත්‍ර ඇසුර ලැබීම පිණිස සහ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මීය අවබෝධයේ පිණිස මේ පින උපකාර වේවා කියන පරම පිවිතුරු උතුම් චේතනාවයි. ඉතින් මේ පින්වතුන් මේ උතුම් දේශනාවට අනුග්‍රහය දක්වලා කියන්නේ ධර්මයේ ප්‍රචාරය කිරීම ධර්ම දානමය පින රැස් කරගත්තා. ඒ වගේම මම මේ ධර්මයේ කියා දීලා ධර්ම දේශනාමය පින රැස් කරගත්තා. ඔබ සියලු දෙනා මේ ධර්මය අහලා ධර්ම ශ්‍රවණමය පින රැස් කරගත්තා. අපි සියලු දෙනා රැස් කරගත්ත පින. ඉතින් මේ පින අපි මුලින්ම අනුමෝදන් කරමු පින්කම සීලුම් දෙවියන්ට. පොළොවාසී දෙවියන්ගේ පටන් අකනිටා බඹලෝ දක්වා වැඩ සිටින පින්කමද සියලුම දෙවියෝ මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ දෙවියන්ටද වහ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න මේ පින උපකාර වෙත්වා. ඒ වගේම අපගේ ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ මේ පින් අනුමෝදන් වේවා. නිදුක් නිරෝගී සුවපත් භාවයේ සලසේවා. මේ ගෞතම බුදුසසුනේ මුතුන් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න වාසනාව උදා වේවා. දායකත්වයේ දරූ සීල පින්වතුන්ගේ නමින්
ඒ වගේම නන් අයුරින් උදව් උපකාර කළ සියලු පින්වතුන්ගේ නමින් ඔබ අප හැමදෙනා නමින් අනන්ත සසර පුරාවට මිය පරලෝකීය සියලුම ඥාති හිත මිත්‍රාදීන්ට මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ මිය පරලෝකීය ඥාතීන්ගේ පරලෝක ජීවිත සුවපත් වෙත්වා, සැපවත් වෙත්වා, වහවහා සංසාර දුකින් අත් මිදෙන්න මේ පින උපකාර වෙත්වා. දායකත්ව දරූ පින්වතුන්ට එම පවුල්වල සියලු පින්වතුන්ට නන් අයුරින් උදව් උපකාර කළ සියලු පින්වතුන්ට උතුම් ධර්මාවබෝධයේ පිණිස මේ පින උපකාර වේවා. මහමෙවුනා වාසී සියලු පින්වත් ස්වාමීන් වහන්සේලා ඇතුළු සියලුම පින්වත් ස්වාමීන් වහන්සේලාටත් අනගාരികා මෑණියන් වහන්සේලාටත් පැවිදි අපේක්ෂක සියලු දූ පුතුන්ටත් ශ්‍රද්ධා කාර්ය මණ්ඩලයේ සියලු දෙනාටත් මේ පින් අනුමෝදන් වෙත්වා. ශ්‍රද්ධා මාසික ධර්ම දාන සමාජිකයන් සියලු දෙනාටත් ඔබ අප හැමදෙනාගේ ගුරුවර දෙමාපිය ඥාතිහිත මිත්‍රාදීන් සියලු දෙනාටත් මේ පින් අනුමෝදන් වෙත්වා. නිදුක් නිරෝගී සුවපත් භාවයේ සැලසෙත්වා. මේ ගෞතම බුදුසසුනේ මුතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න හැමදෙනාටම වාසනාව උදා වෙත්වා. හැමදෙනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්මදේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබ්ස්ක්‍රයිබ් කරන්න.